දේවස්ථාන දෙවිවරු ලෝකේ මිනිස්සු විශ්වාස කරන දෙවිවරු ලෝකේ ඕනතරම් සිටිනවා. පූජාසන ඕනතරම් තියෙනවා. පල්ලි පන්සල් දේවාල ගෝවිල් ඕනතරම් ලෝකේ තියෙනවා. මිනිස්සුත් ඒ වගේ ඒ තැන්වල ඕනතරම් වන්දනාමාන කරනවා. අපිත් යනවා. අපිත් ගියා කාලයක්. නමුත් අද ඇවිල්ලා අපි සැබෑව එකම දෙවියන් වහන්සේ හඳුනගෙන ඉන්නවා. නේද? අපි නොදන්නා කාලයේදී දෙවියන් වහන්සේව අන්‍ය ජාතිකයෝ වගේ අපි මේ ස්ථානවලට ගියා. හැබැයි ගියේ පාපයත් එක්කමයි. නේද? ඒ දේවස්ථානවලට අපි ගියේ වැරහැදිත් එක්කමයි ගියේ. ඒ කියන්නේ අපි ජේසුස් වහන්සේ ගාවට ආවත් එහෙම තමයි. අපි කවුරුත් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරලා සුද්ධ පවිත්‍ර වෙලා නියම ධර්මිෂ්ඨයෙක් වගේ දේව කාමකට අපි කවුරුත් ආවේ නැහැ. තාමත් ඒ වගේ තමයි. නමුත් දේව කිතුණු ධර්මයේ ඇවිල්ලා පාපයට දෙවනස කැමති නැහැ. පාපයට උන්වහන්සේ ද්වේෂ කරනවා. පිට පිළිකුලා. නමුත් අන්‍ය දේවරු ගාවට ඕන තරම් පව් කර යන්න පුළුවන්. මොකද ඒ වගේ කවදාකවත් අපි උන්වහන්සේගේ කාලේ සාමි අපිට කියලා දුන්නෙත් නෑ මේ පාප ගැන වැඩි කතා කරුවේ නෑ. පාප ගැන කොහොමද කතා කරේ නෑනේ. පූජාව ගැන තමයි ඒගොල්ලෝ කතා කරේ. නේද? පූජාව ටිකට ලොකෝට එනනම් ඕනම පවකාරේ ඕනම තක්කඩිය ඕනම මිනිමාරුවේ කොරෙකට ඒ දෙවියෝ නමස්කාර කරන්න පුළුවන්. පන්සලට අපි ගියා. පන්සල් ගිය කාලේ අපිට මේ තරම් මේ කිතුණු ධර්මයේ තරම් ක්‍රිස්තුස් වහන්සේ තමයි පාපේ කුඩිය ගත්තේ. පාපයට සමාව දීලා උන්වහන්සේ කුරුසෙන් මැරිලා වෙන කවුරුත් පාපයට මැරුන්නේ නැහැ. නමුත් උන්වහන්සේ තුලට ආවව අපි අලුත් වුණා. අපි පාපේ දැන් මුලින් තේරෙනවා. කලින් පාපේ හරි අපි බය නැතුව පව් කරේ. ඕනතරම් බීගෙන දේවස්ථාන වලට ගියා. ඒ ධර්මතාවයන් මේ දෙවිවරු ඕනතරම් අපි පරණ ජීවිතේ කර ඕනතරම් හොර තක්කඩි බොරු කීකිය මිනිස්සුන්ට ගිනිගෙඩි දෙදී හුණියම් කරනවා එයා කරන දේවස්ථාන වලට අපි ගියා. නේද? දුවන් තරම් අපි ඒක කළා. නමුත් ඒව අපි කළේ මේ දැන් අපිට වැඩෙන තරම් ඒ කාලවල මේවා වැඩවුන්නේ නැහැ. හරි මෙතෙන්ට ආවයින් පස්සේ අපි යේසුස් වහන්සේ පිළිගත්තාන් පස්සේ කවදාවත් අපි කලින් කළා වූ දේවල් අපි කරන්න යන්නේ නැහැ. කරන්න බෑ. නමුත් බොහෝ අය හරි වෙනස් වෙච්ච නැති මිනිස්සු බොරු කියනවා. හොරකම් කරනවා. ගිනිගෙඩි දෙනවා. කේලම් කියනවා. තාමත් ඉන්න හරි වෙනස් වෙච්ච නැති මිනිස්සු සබාවලදී. හරි බලමු. නමුත් යේසුස් වහන්සේගේ ජීවිතය ඇවිල්ලා අපෙන් බලාපොරොත්තු වෙන උන්වහන්සේගේ චරිතය. යම් කෙනෙක් යේසුස් වහන්සේව අදහනවා නම් ඔව් යේසුස් වහන්සේගේ චරිතයට එන්න ඕන. එහෙම නැති කිසි කෙනෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්නේ නැහැ. ඒ නිසා අපි මේ දේවල් ඉගෙන ගන්න බයිබලයේ ඉගෙන ගන්නදී අපි අපේ පාප තමයි හඳුනගන්නේ. අපි අත්හරින්න ඕන දේවල් ලියවිල්ලෙන් ඉගෙනගෙන ඒවා හදාගෙන තමයි මේ ගමන යන්නේ. නමුත් අනිත් ආගම් අදහස් යන කවදාවත් මෙතරම් දේව බයක් අපිට ආවේ නැහැ. හරි ලියවිල්ල බලමු. ගලාති 5:16 වෙනි පදේ. බයිබල් පද තුනයි අපි කියවන්නේ. ගලාති 5:16 වෙනි පදේ පොඩ්ඩක් කියවන්න. නමුත් ශාස්ත්‍රඥ වහන්සේ කරුණකොටගෙන නැතිලා එවිට දුබලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කර දෙන්නයි කියන්නේ. මොනවාද මාංශයේ තෘෂ්ණා කියලා කියන්නේ? අපි මෙතනදී දෙවෙනස්සේ නමස්කාර කරද්දී අපි කිව්වා සුදතුනි ඔබ සෑමදාම මා ළඟම ඉන්න. සෑමදාම මා ළඟම ඉන්න කියලා. ඒතර යේසුස් වහන්සේ මොකද්ද කළේ පොළවේදී? යේසුස් වහන්සේ අපිට වැරදි ආදර්ශයක් දීලා තින්නේ. උන්වහන්සේ ගිය ගමන යන්න වෙනවා අපිට. නමුත් ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන හැසිරියල්ලා අපිට කියන්නේ
එවිට නුඹලාගේ මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කිස් එක. මොනවාද මාංශයේ තෘෂ්ණා? මාංශය කියන්නේ මේ ශරීරය. මාංශය කැමති තෘෂ්ණාවට, ලෞකික දේ, පාපය. මාංශය. නැත්නම් ලෞකික ආශාව, සිතේ ආශාව, කැමති දේ කරන මනුස්සය. කිතුණු වෙන්නේ අපිට මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරගන්නද කියන්නේ? මොකක්ද කියන්නේ? නමුත් ආත්මෙන් මාංශයේ කර්ම කොටගෙන හැසිරෙන්න. එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැහැ කියලා කියනවා. මාංශයේ තෘෂ්ණා අපි සම්පූර්ණ කරගන්න නැතුව ඉන්න නම් මාංශය කියලා කියන අපි විතර පාපෙට යන දේවල් අපි තුල ඒව සම්පූර්ණ කරන් තියෙන්නේ. අඩුවක් නැහැ. මාංශය ආශාව, ලෞකික ආශාව, හිතන දේ කරන්න. ඕනම පාපයක් කරන්න බය නැතුව. මාංශයේ තෘෂ්ණා. ඇස්වලින් පව කරන්න. මාංශය ආශාව. මේවා සම්පූර්ණ කරගෙන අපි ඉන්නේ. ඒ නිසා කියනවා ඒකට හේතුව තමයි ආත්මයන් මාංශයත් එක්කලා අපි හැසිරෙන්නේ නැති නිසා. ආත්මයන් මාංශයත් එක්ක අපි හැසිරෙනවා නම් අපි ඔක්කොම මාංශයේ තෘෂ්ණාවල් වලට අපි අහු වෙන්නේ නැහැ. ජේසුස් වහන්සේ මෙන්න මේකයි ජයගත්තේ. උන්වහන්සේගේ රහස ඇවිල්ලා ජේසුස් වහන්සේ විතරම ආත්මයන් මාංශයත් එක්කලා තමයි හිටියේ. සුද්ධාත්මයන් අපි ගායනා කරේ ගයි සුද්ධතුනි ඔබ සමදාම මානගමි ගින්න වගේ ඉන්න, සුළඟ වගේ ඉන්න, ජලය වගේ ඉන්න, වලාකුළේ ඉන්න, ගිනි තැඹේ ඉන්න. මොකද්ද කිව්වේ අපි? අපේ ජීවිතවල කරගන්න ඕනේ මෙන්න මේකයි. අපි බොහෝ වෙලාවට මේක නෙමෙයි කරගන්නේ. මේක බොහොම සුළු වෙලාවකට අපි කරගන්නේ. ඊට පස්සේ අපේ ජීවිතවල කොයි වගේද? මාංශයේ තෘෂ්ණාව නේ. ලෞකික ආශාව තමයි අපි තුල සම්පූර්ණ වෙන්නේ. මේවා ගන්න අය කවදාකවත් දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ මහිමය දකින්නේ නැහැ. ජය ගන්න බෑ අපිට. අපිට ජය ගන්න බැරි අපි සම්පූර්ණ කරනවා සාතන්ගේ ක්‍රියාවල්. මේ මාංශය සතුටු කරන දේවල් අපි බොහෝ වෙලාවට වැඩිපුර කරන්නේ. අඳුම් පැනඳුම් වේවා, ලෞකික දේවල් වේවා. ජේසුස් වහන්සේ මේ දේවල් වලට නිතරම ද්වේෂ කළා. ඒ නිසා ආත්මේ මාංශයට උන්වහන්සේත් එක්කලා නිතරම උන්වහන්සේ ආත්මෙන් මාංශෙත් එක්කලා හිටියා. ජේසුස් වහන්සේ. ඒ නිසා තියෙනවා මාගේ මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැහැ කියලා කියනවා. අපිට පුළුවන් මේක ලබා ගන්න. මාංශයේ තෘෂ්ණා අපිට එන්නේ. ඒ වගේ ජය ගන්න ඕනේ කොහොමද කියලා කියනවා. ආත්මයන් මාංශෙත් එක්කලා ඒ වෙලාවට කතා කරන්න. සුද්ධාත්මයන් මාංශයට යාඥා කරන්න කියනවා. යාඥා නොකරන කිසිම කෙනෙකුට මේ මාංශයේ ආශාවලින් ජය ගන්න බෑ. කිතුණෝ වගේ ඉන්න පුළුවන් අපිට. නේද? කිතුණෝ වගේ අපිට ඉන්න පුළුවන්. නමුත් ඔවුන් වැටෙනවා දඩස්කා. පාපෙට අහු වෙනවා. මාංශයේ දේවල්ට ආසයි. ලෞකිකම ලෝකේ මිනිස්සු ඉන්නේ. ලෝකේ මිනිස්සු ලෞකික දේවල්ට ආසයි. අපි ආත්මයන්වත් එක නැත්තම් අපිට ලෝකයට ඇති වෙනසක් නැහැ. ඔවුන් වගේ ආත්මයන්වත් නැහැ. හරි. අපි තව බයිබල් පදයක් බලමු. 1 යොහන් 2:16. මක්නිසාද ලෝකයේ තිබෙන සියල්ල එනම් මොනවාද? ලෝකයේ තිබෙන දේවල් මොනවාද කියලා බලමු. මේ අප ඇවිල්ලා දේවචන කියන නුඹලා ලෝකයේ නෙවෙයි. අපි වරක් ලෝකයේ හිටියා. අර මාංශයේ තෘෂ්ණාවල ලෝකයේ අනිත් මිනිස්සු වගේ පාපයට එක්කලා පාපය ගැන බයක් නැතුව අපි හිටිය කාලයක්.
නමුත් දැන් අපි අලුත උපන් දරුවෝ, කිතුණෝ නැත්නම් දේව දරුවෝ මක්නිසාද ලෝකයේ තිබෙන සියල්ල එනම් මොනවාද? මාංශයේ තෘෂ්ණාව. ලෝකයේ තිබෙන දේවල්. මාංශයේ තෘෂ්ණාව. තමනද? ඇස්වල තෘෂ්ණාව. මේවා තියෙන අය ආත්මයන් වහන්සේට ක්‍රියා කරන්න බෑ. පුළුවන් තරම් මාංශය තර කරගන්න නේද? මාංශය සතුටු කරගන්නවා. පාපේට අපි ආස ඉඩ දෙනව ඕන තරම්. ඉතින් දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න බෑ අපි තුල. අපි ලෝකයේ මනුෂ්‍යයන්ට යටි වෙනසක් නෑ වුණාම. එනම් මාංශයේ තෘෂ්ණාවත්, ඇස්වල තෘෂ්ණාවත්, ජීවිතේ අහංකාරකම්. මේ කාරණා තුනෙන්ම, මේ පරීක්ෂා තුනෙන්ම අපි ඊ සතියේ තබේගේ බැලේ මේ කාරණා තුනටම අපි අහු වෙනවා. මාංශයේ තෘෂ්ණාව, ශරීරය ආශ කරන දේවල්, ඇස්වලින් ආශ කරන දේවල්, ජීවිතය උඩඟුකම්, අහංකාරකම්, උද්දච්චකම්, මමත්වය, තමකම්, මේ වගේ දේවල් වලින් අපි බොහෝම ඉහළට ගිහිල්ලා. මේක කාගේද මේ චරිතය? ලුසිෆර්ගේ නේද? දෙවියන් වහන්සේට වඩා ඉහළින් යන්න තිබුණා වූ දේවල්. ඒ නිසා මේවා තමයි බොහෝ වෙලාවට අපි තුල වැඩි වෙලා තියෙන්නේ. සම්පූර්ණ වෙලා. අමු දේවචනේ කියනවා ඇස්වල තෘෂ්ණාව, මාංශයේ තෘෂ්ණාව, ජීවිත අහංකාරකමත් පියාණන් වහන්සේගෙන් නොවේ. ඒ දේවල් අපි ගාව තියෙනවා නම් අන්න ඒවා දෙවියන් වහන්සේගේ නෙවෙයි, ඒක අරයගේ නේද? අපේ කලින් හිටියා වූ පියා යක්ෂයා. මේවා දෙවියන් වහන්සේගේ නෙවෙයි. ඒ නිසා මේ දේවල් වලින් ජය ගන්න නම් යේසුස් වහන්සේට මේ දේවල් ආවා. ඇස්වල තෘෂ්ණාව ජීවිත ගෙනල්ලව සාතම් පෙන්නුවා. මාංශේ රොටි ගාල රොටි කරන්න කියලා කිව්වේ බඩගිනි. නේද? බඩගිනි ඉඳ වෙලාවේ ගල් රොටි කරලා කන්න කිව්වා. යේසුස් වහන්සේට තිබුණා. නමුත් කොච්චර බඩගිනි ආවත් සාතන්ට හුඟක් දුන්නේ නැහැ යේසුස් වහන්සේ. ඒවෙන් ජය ගත්තා. නමුත් අපි නම් බොහෝ වෙලාවට ඒවට අහු වෙනවා දඩස් ගාලා. නේද? ලෝකෙ මිනිස්සු ඕන දෙයක් කිව්වොත් දේව පණක් කඩ කරලා දඩස් ගාලා ලෞකික මනුස්සයට අපි එවුම්කම් දෙනවා. දේව ප්‍රතිපත්ති මොනවා වුණත් අපි ශනිකව කියන ලෞකික සාතන්ගේ හඬට එවුම්කම් දීලා, සාතන්ගේ මිනිස්සුන්ට අපි එවුම්කම් දීලා ආත්මයන් වහන්සේගෙන් හැසිරෙන්නේ නැතුව අපි පාපයට දඩස් ගාලා වැටෙනවා. තමයි අපේ ශරීරය පෙන්වලා දෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? අපිට දෙවියන් වහන්සේගේ දේවල් වලට වඩා ලෝකීය දේවල් වලට මිනිස්සු ආදරය කරනවා. දෙවියන් වහන්සේගේ පාමුලට එන්න තියෙන අවස්ථාව මොනා කරන්නේ? ඉන්ටර්නෙට් එකේ ඉන්නවා. නේද? පාක් ගාන ඇවිදිනවා. සාප්පු ගාන ඇවිදිනවා. දෙවියන් වහන්සේගේ උතුම් දවසේ දේව පාමුලට එන්න ඕනකම තියෙද්දි මොකද කරන්නේ? සමන්ගේ ලෞකික දේවල් වලට මිනිස්සු මුල් තැන දෙනවා. ජය ගන්න බෑ. නේද? දඩස් ගාලා. නමුත් අපිට වැඩියෙන් ඕන කරන්නේ කොතනද? දෙවියන් වහන්සේගේ. යේසුස් වහන්සේ මේකයි සාතන්ගෙන් ජයගත්තේ. උන්වහන්සේ චුට්ටක්වත් සාතන්ට ඉඩ දුන්නේ නැහැ. නමුත් අපි දඩස් ගාලා චූටි ඔලු ගැක්කමක් ආපු ගමන් දේවපාමුලට එන්නේ නැහැ. චූටි බඩ ගැක්කමක් ආපු ගමන් දේවපාමුලට එන්නේ නැහැ. චූටි ප්‍රශ්නේ සල්ලිංගයක් ආපු ගමන් දේවපාමුලට එන්නේ නැහැ. කොහොමද අපි ජයගන්නේ? යේසුස් වහන්සේ කිව්වේ ඒකනේ. නුඹලා මාගෙන් වෙන්නව කිසිවක් කරන්න නුඹලාට බෑ. අපි මොකද කරන්නේ? වෙන් වෙලා තීරණ ගන්න යනවා. වෙන් වෙලා ජය ගන්න යනවා. ජය අරගෙන එන්න උත්සාහ කරනවා. කවදාවත් බෑ. ජය අරගෙන දේවපාමුලට ආගිද? කවදාවත් ජය ගන්න අරගෙන දේවපාමුලට එන්න බෑ. දේවපාමුලට ඇවිල්ලා අපි ජය ගන්න ඕනේ. ඒක තමයි කිතුනෝ බොහෝ වෙලාවට පරදින්නේ. නේද? අයිල් දේව මහිමේ දකින්නවා දේවපාමුල. නමුත් ඒක වචන වලට විතරයි සාක්ෂි දරනවා මේ ඉන්න වගේ. රැකිය හම්බුණා කියනවා, ආච්චි මාව බලාගත්තා කියනවා.
ආච්චි මාව බලා ගන්න ජොබ් එකක් හම්බෙලා තියෙන්නේ. නමුත් දේවපාමුල එන්නේ නැහැ. නමුත් කියනවා උනියන් කජු කනවා සාක්ෂි දරනවා ටිටි ගාලා ගිහින් ඇවිල්ලා ජය ගත්තා. නමුත් ඊළඟ දවසේ වැටිලා. ඒක තමයි කියන්නේ. මිනිස්සු නිකන් ඔය කියන මිනිස්සුන්ට නිකන්. නමුත් ඔවුන් හදවතින් දෙවියන් වහන්සේට ඒ සාක්ෂිය දෙන්නේ නැහැ. බොරුවට උපදවා කියනවා. බොරු දේවල් මිනිස්සු කියනවා. දෙවියන්සේ කරන දේවල් පවා මිනිස්සු. ඒ නිසා මෙන්න බලන්න. මොකයි වෙන්නේ? මේවා පියාණන් වහන්සේගේ නොව ලෝකයේ ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේ. මොකද වෙන්නේ මේ ලෝකෙට? මිනිස්සු අගය කරන දේවල්, ආශාවල්, ප්‍රේමවන්තයෝ, දෙමව්පියෝ, ගෙවල් දොරවල්, ඉඩකඩම් මේ ඔක්කොම මොකද වෙන්නේ? අල්ල ගන්න පුළුවන්ද? තියා ගන්න පුළුවන්ද? දාලා යන්න වෙනවා. ආසත් පොළවත් පහව යන්නේය. මොකද්ද පහ නොවන එකම දේ? දෙවියන් වහන්සේගේ වචනේ එක අකුරක්වත් බිඳුවක්වත් පහ වෙන්නේ නැහැ කියලා කිව්වා. මේ සියල්ලම නැති වෙලා යනවා. එතන මිනිස්සු ඇලුම් වෙන්නේ මොනකටද? පහව යන්නා වූ, නැති වෙන්නා වූ මේ තෘෂ්ණාව මේ ලෝකයේ දේවල්. ඒකයි මේ වචනේ කියන්නේ. ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේය. නමුත් දෙවියන් වහන්සේ කැමැත්ත කරන්න සදාකාලටම පවතින්නේ. ආමෙන් කියමුද? දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද? දෙවියන් වහන්සේගේ දවසේ දේවදරුවෝ දේවපාමුලට එමය දෙවියන් වහන්සේ කැමැත්ත. ආමෙන්. දේවපාමුලට එම දෙවියන් වහන්සේ කැමැත්තයි. නමුත් දෙවියන් වහන්සේ කැමැත්ත කරන්න සදාකාලටම පවතින්න යනවා. දෙවියන් වහන්සේ යම්සේ සිටිනවද? උන්වහන්සේගේ දරුවොත් අලුත් අහසෙත් අලුත් පොළොවේ. උන්වහන්සේ මේ පොළොව සියලු දේම නැති වෙලා යනවා කියලා කිව්වා. නමුත් උන්වහන්සේගේ වචනේ තියෙනවා මාගේ දරුවෝ මාත් එක්ක සදාකාල රාජ්‍යෙට විඳ යන්න යනවා. ඒ නිසා උන්වහන්සේ කැමැත්ත කිරීම තමයි අපිට වැදගත් වෙන්නේ. උන්වහන්සේ කැමැත්ත මොකක්ද එතකොට? යාඥා කිරීම. පරීක්ෂාවෙන්දී පරීක්ෂාවට වැටෙන්න නෙවෙයි පරීක්ෂාවෙන් ජය ගන්න. ආත්මයන් වහන්සේ සම්පූර්ණ කරගන්න. ප්‍රශ්නයක් අමු බොන එක නෙමෙයි විසඳුම. නේද? ප්‍රශ්නයක් එද්දී බෝතලයක් දෙකක් ගාලා එවිලට අමතක කරන හෙට උදේදී උඩු කැක්කුම හෙට වැඩට යන්න බෑ. ප්‍රශ්න කන්දක් වැඩි වෙනවා. අපි කාලයක් ප්‍රශ්න වලට බිව්වා. ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. තව යූරෝ දෙකක් තුනක් හරි ගිනි වතුර දාගෙන අපි නැති කරගන්න. මේ ඇවිල්ලා ගිය මිනිස්සු මොකද උනේ? අපේ ආපු සහෝදරයෝ ඒකට එන්නම් කියලා කියන්නේ බැරුව ගියා. ඒ පරීක්ෂාවට අහු වෙනවා. යාළුවෙක් කන්න ගියාම කාටවත් ගහමු. නේද? කරම් ගේමක් ගහමු. දේව වචනයට වඩා හොඳයි කියලා ඒගොල්ලෝ හිතනවා මේ පොඩි හතරක් දාගෙන පුඩු හතරක් දාගෙන ඉත්තු ගන්න එක. නේද? ඒ වගේ මිනිස්සු දඩස් ගාලා ලෞකික දේවල් සදාකාලික දේවල් මනුස්සයට වටින්නේ නැහැ. කීප දෙනාටයි වටින්නේ. ඒක අගේ තියෙන්නේ ආශාව තියෙන්නේ පිපාසය තියෙන්නේ බොහොම ස්වල්ප දෙනාටයි. එදත් එමෙ අදත් එමෙ හෙටත් එමෙයි. යේසුස් වහන්සේ එන්නකම්ම මේ පිපාසය තියෙන අල්ප දෙනාටයි. ඒ නිසා දෙවනස කියන උන්වහන්සේ තව ස්ථානයක බලමු. උන්වහන්සේගේ කැමැත්ත කරන්න සදාකාලෙටම පවතිනවා. ඒ නිසා අපි සදාකාලට පවතිනවද? නැත්නම් తాවකාලික මේ ලෝකයේ දේවලු පහව යනවා වගේම දෙවනස වදාහන් නැති මිනිසුන්ට මොකද වෙන්නේ? සදාකාලටම උන් ගිනිවිලට යනවා. නමුත් උන්වහන්සේ වදාහනයි උන්වහන්සේත් එක්කලා උන්වහන්සේගේ රාජ්‍යයේ ජීවත් වෙන්න යනවා. දුකක් නැති වේදනාවක් නැති ප්‍රීතියෙන් රටකට යන්නේ. ඒක ලියවිල්ලේ කියලා තියෙන දේ ඒ විදිහටම වෙනවා. හෙට දවසේ ඉර පායනවා කියලා කී දෙනෙක් විශ්වාස කරනවද? හෙට ඉර පායයි කියලා කී දෙනෙක් විශ්වාස කරනවද? මං විශ්වාස කරනවා. මොකද අවුරුදු 6000ක් මුළුල්ලේම මේ ඉර පෑවුවා. මේ ඉර බැස්සා. හිට දවසක් තියෙනවා නම්
හෙට ඉර අනිවාර්යයෙන්ම පායනවා. නමුත් ඒ දේවල් එසේ පවතිනවා නම් දෙවියන්වහන්සේගේ වචනේ ඊට වැඩි සුවර නැද්ද අපිට? ඉර හඳට වඩා දෙවියන්වහන්සේගේ වචනේ පොරොන්දු ඊට වැඩි බලවන්තයි. ඊට වැඩියක් විශ්වාස කරන විදිහ. හෙට ඉර පෑවෙන්නේ නැතත් දේව වචනේ වෙනස් වෙන්නේ නැහැ. දේව වචනේ කියා තිබෙන දේ වෙනවාමයි. ආමේන්. ඒ නිසා අපිට හෙට ඉර පායද්දී ඉර පෑවෙන අලුත් දවසක්. නමුත් උන්වහන්සේගේ පොරොන්දු සදාකාලයෙන් සදාකාලට මේවා පවතිනවාමයි. මොකද දේව වචනේ විතරයි සදාකාලට පවතින්නේ. යන අනිත් සියල්ලම මේ පොළවේ తాවකාලිකයි. ඒ නිසා වචනේ ගොඩක් උතුම්. ප්‍රාතිහාරවත් නැති වෙලා යනවා කියලා කිව්වා නේද? මොනවද මේ පොළවේ පවතින්නේ යන්නේ? කිසිම දෙයක් පොළවේ පවතින්නේ යන්නේ නැහැ. නේද? එකම දෙයයි දෙවියන්වහන්සේගේ ජීවමාන වචනේ විතරයි මනුස්සයගේ හදවතේ එක තියෙන්නේ යන්නේ. බයිබල් ඔක්කොම මේවා නිකන් කොල කෑනේ. මේවා ඔක්කොම දාලා යනවා. මේක ගින්නට යනවා. නමුත් ඒ දාගන්නව වචනය ඒ හදවතේ කවදාවත් නැති නොවන විදියට ඒවා ජීවත් වෙන්න යනවා. අපි ලියවිලි තවත් ස්ථානයක් බලමු. එබ්‍රෙව් 5 වෙනි පරිච්ඡේදයේ. ඒ නිසා දේව වචනයට මුල් තැන දෙන්න. එබ්‍රෙව් 5:7-8 බයිබල් පද 4යි ගත්තේ අද නේ. ලොකුවට මුළු බයිබලෙම තිබ්බට නේ. බයිබල් පද 4යි. නමුත් අපේ ජීවිතේ විශාල පණිවිඩයක් තියෙනවා මේකේ. සදාකාල තීරණය මෙතන තියෙනවා. සදාකාල නිරේෂවා සදාකාල ජීවනය. මේ අදහපු පාඩම ඇති ඔයගොල්ලන්ට ජය ගන්න අපිට. අපි සියල්ලම කොහොමද අපි දෙවියන්වහන්සේත් එක්කලා මේ සදාකාලික සිටින්නේ යන්නේ? 7 ඉඳලා බැලුවොත් උන්වහන්සේ කියනසේ උන්වහන්සේ මාංශවත්ව සිටි දවස්වලදී කවුද? ජේසුස් වහන්සේ. පොළවේ හිටිය මිනිස්සෙක් වගේ අපි වගේ බඩගිනි දැනුම අපට වගේම මේක ලෝකේ කරදර ආවොත් පරීක්ෂාවල් අපටත් වඩා ආවව ඒ තනන් වහන්සේ මේ පරීක්ෂාවලින් ජයගත්තේ කොහොමද? අද අපි කොතනද ඉන්නේ? ජේසුස් වහන්සේ කොතනද හිටියේ? මේක අහලා අපිට යන්න පුළුවන් නැවත සාමාන්‍ය මිනිස්සු විදියට. වැඩක් නැහැ මෙතනට ආපු එකේ. අපි අද අහන දේ අපේ මේ මෙතනින් පස්සේ අපි ඒ වචනේ මෙනෙහි කරලා ඒ තුලින් ජය ගන්න තමයි අපි මේ දේවල් මෙනෙහි කරලා බලන්නේ. උන්වහන්සේ කියනසේ උන්වහන්සේ මාංශවත්ව සිටි දවස්වලදී තමන් වහන්සේගේ මරණයෙන් ගලවන්න පුළුවන් වූ තනන් වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුලින් යුක්තව යාඥා සහ කන්නලා ඔප්පු කර. දැන් ජේසුස් වහන්සේ දේවත්වයෙන් පොළවේ හිටියේ. ඔයාලා මම අපි වගේමයි. අපිට වඩා උන්වහන්සේ වැඩියෙන් විශේෂයක් තිබුණේ නැහැ. තිබුණාද? කොණ්ඩෙත් තිබුණා. උස්ම ගන්න පුළුවන් කම උන්වහන්සේට තිබුණා. කොහොමද අපිට තිබුණා වූ පරීක්ෂාවල් සහ බඩගිනි සහ දුක් වේදනා මේ ඔක්කොම උන්වහන්සේට තිබුණා. කුඩා කාලේ ඉඳලා නදුරු වගේ ඉඳලා. අපි කොයික වගේද දෙමෝපියන් කුසෙන් ආවේ? ජේසුස් වහන්සේට ඒ වගේම ඒකට වඩා තිබුණා. ඒ සාතන් බැලුවා මෙයා තමයි ලෝකේ ගැලවුම් කරුවා. චූටි කාලේ මේ ගැලවුම් කරුවාව නැති කරලා දාන්න සාතන් පුරාණේ ඉඳලාම සැලසුම් කරන් හිටියා ලෝකේ ගැලවුම් කරුවා එනවා. එයාව කොහොම හරි මම ගරක් කරලා දාන්න ඕන. ඒ නිසා සාතන්ට පුළුවන් උපරිම බැලුවේ ආදම් වැටුණා. ආදම්ගෙන් පස්සේ මුළු මිනිස් මැවිල්ලම පාපයට ගියා. නමුත් දැනගෙන හිටියා සාතන් මේ ලෝකෙට ගැලවුම් කරුවෙක් වෙන බව සාතන් දන්නවා. ඒ නිසා මොකද කරේ? ගැලවුම් කරුව විනාශ කරලා දැම්මොත් මේ මුළු විශ්වයම ඔක්කොම මගේ අතේ. අපි ඔක්කොම සාතන් කියන්නේ. ඒ නිසා මෙයාව අල්ලගන්න තමයි ඕනේ. ඒ නිසා උපරිම පරීක්ෂාවල්
එක වචනයක් හෝ යේසුස් වහන්සේගෙන් ගන්න. එක සුළු මොහොතකට හරි දෙවියන් වහන්සේ අවිශ්වාස කරන්න, අමතක කරන්න. අපි කී පාරක් දෙවියන් වහන්සේ අමතක කරලාද? මතක් කරගමු අපි. කී පාරක් අපි දෙවියන් වහන්සේ අකමැති දේවල් තාමත් කරනවාද? බය නැතුව වැඩි කරනවා. නමුත් අපි ගායනා කරනවා පිටමාලිමින් සුද්ධස්ථානට, සුද්ධස්ථානේ අතිසුද්ධස්ථානට රැගෙන යන්න. ඔව්. උන්වහන්සේ කැමතියි. රැගෙන යන්න කැමතියි. ඒකට තමයි උන්වහන්සේ මේ ලෝකෙට ආවේ. නමුත් මේ පාප ශරීරයෙන් යන්න බෑ. මේ මානසික තෘෂ්ණාවෙන් යන්න බෑ. මේ අපේ අත්හරින් නැති ජම්ම ගති වලින් මිදෙන්න නැතුව කිසි කෙනෙකුට සුද්ධ ස්ථානෙට තියා සුද්ධ ස්ථානේ අවට ගිල රැස්වත් වදින්න බෑ. මෙතන නම් ඉඳි මෙතන ඉන්න පුළුවන්. මානේ දුටුවා ප්‍රේමය, අමිල ප්‍රේමය, අගාධ ප්‍රේමය, දුටුවා. ඒ නිසා මම අරගෙන යන්න. ස්වාමීන් වහන්සේ කියන දෙපා කියලා. උන්වහන්සේ අත දිගු කරගෙන ඉන්නේ අතිසුද්ධතාවයට දරුවන්ව. ඇයි? අතිසුද්ධතාවයට යන කිසි කෙනෙක්ගේ කැලලක්වත් නැතුව යන්න ඕන. එක කැලලක් හරි තිබුණොත් අතිසුද්ධතාවයට යන්න පුළුවන්ද? පූජකයෝ ගියා එන්න බැරුව ගියා. මැරිලා වැටුණ ආරෝන්ගේ පුත්‍රයෝ දෙන්නෙක් සුද්ධ ස්ථානෙට ගියා විතරයි අලුන්නේ මැරිලා වැටුණා. ඒ දෙවියන් වහන්සේ තමයි අපි එක්කලා ඉන්නේ අද. අපේ දෙවියන් වහන්සේ සුද්ධයි. අපේ දෙවියන් වහන්සේ ජීවමානයි. නම් මේ දෙවියන් වහන්සේත් එක්ක සෙල්ලම් කරන්න බෑ. මේ සහෝදරයා මම දවසක් කිව්වා. ළඟදී සාකච්ඡාවකදී මං හිත මේක මට කිව්වේ කියලා. හොඳයි. මොකද ඒක මට අවශ්‍ය දෙයක් නිසා මම මටම ගත්තා යා මටයි කිව්වේ කියලා. සමහරවිට මට නෙවෙයි ඉඳදී. මායික කියපු නිසා මං හිතුවා ඒක මටයි කිව්වේ කියලා. ඒ කියපු දේ හරි වටින දෙයක්. දෙවියන් වහන්සේට අපි බය වෙන්න නෙමෙයි ඕනේ ආදරේ වෙන්න ඕනේ කියලා. මේ සතියක් විතර තියෙනවා. අපි දෙවියන් වහන්සේට බයද වෙන්න ඕනේ ආදරේද වෙන්න ඕනේ. මොකද වෙන්න ඕනේ? දෙවියන් වහන්සේ කියන අපි පියා තාත්තා කියමු නේද? තාත්තා අපි ආදරේ වෙන්න ඕනේ බය වෙන්න ඕනේ. ඔගොල්ලෝ තාත්තට බයද ආදරේද? මම හිතන්නේ බයයි. පියුමිනා මම හිතන්නේ ආදරේ බය නැහැ. ඔගොල්ලෝ ආදරේ අපේ තාත්තට අපි ආදරේ තිබුණේ බය තමයි තිබුණේ. අපේ තාත්තට. මගේ තාත්තට. ඇයි ඒ? දරදඬු තාත්තා කියන්නේ. කිසිම සාහනයක් නැහැ. තාත්තා කියනකොට චූ යනවා. තාත්තා එනකොට ආහාර කෑ ගාගෙන ඉඳි මේ චූ යනවා ඇත්තටම. අපි හතර දෙනා අම්මටත් ඒ. මොකද ඒ තරම් දරදඬු තාත්තා කෙනෙක් පිහි ගාගෙන කිනිසු ගාගෙන සූර සහදිය මමයි කියාගෙන සරමුස්සගෙන ගමම බයයි. ඒ තරම් වසවර්ති. කවුරු පාරේ එන්නේ නැහැ. බල්ලෙක් දැක්කොත් ඇල්ලුවා ගහ පොල් ගහේ. බල්ලගෙන් පවා බලි ගන්නවා. ඒ තරම් වසයි. දැන් මේවම කියන්නේ ඒ තාත්තට අපි කොච්චර බයද? ආදරයට වඩා තිබුණේ බය. නමුත් අපි තාත්තලට ආදරය කරන්න බය නෙමෙයි වෙන්න ඕනේ. ඇයි එහෙම බය වෙන්නේ අපි? තාත්තලට බය වෙන්නේ තාත්තලා ආදරය කරන්නේ නැති නිසා අපේ තාත්තලා අපිට ආදරය කරේ නැහැ. අපි බය වුණා තාත්තට. කවදාක වඩාගෙන නිඹල උතල් කරලා උම්ම එකක් දීලා නැහැ. පොල්ල ගත්තා ගෑවා. බීය ගත්තා ගෑපුවා. මාව කපලක් තියෙන බීවනේ. උසල ගහලක් තියෙන නාරිස්කේ. බය තිබුණේ ආදරයක් තිබුණෙම නැහැ. නම් මේ තාත්තලා අපිට ආදරය කරපු නිසා අපේ දෙවියන් වහන්සේ අපි මෙහෙම බය වෙන්න ඕනද? ඒකයි මම මේ ගත්තේ. අපි දෙවියන් වහන්සේ තුල මේ වචනේ දෙන්නේ ඕගොල්ලන්ව බය කරන්නද? දෙවියන් වහන්සේට ආදරයක් ඇති වෙන්නද? නමුත් දේවචනේ කවුරු කියලා මෙයා මේ බය කරනවා දේවචනේ.
මම දේශනා කරලා බය කරනවා මිනිස්සුන්. අපි කියමුකෝ දෙවියන් වහන්සේට අපි දෙවියන් වහන්සේට ආදරේ නැහැ බය තියෙනවා. අපේ දෙවියන් වහන්සේට අපි ආදරේ නැහැ බය තියෙනවා. මොකද වෙන්නේ? බය විතරයි තියෙන ආදරයක් නැහැ දෙවියන් වහන්සේට. යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? මොකද්ද කිව්වේ? මම කියනවා මේ කිතුණු වෙලයක් මිනිස්සු. දෙවියන් වහන්සේට ආදරෙත් නැහැ. දෙවියන් වහන්සේට බයත් නැහැ. දෙවියන් වහන්සේට ආදරේ නම් දෙවියන් වහන්සේගේ පණ දුක් රකින්නවා, දෙවියන් වහන්සේගේ වචනෙට කීකරු වෙනවා, උන්වහන්සේ කියන දේ කරනවා. ආදරේ නම්. බය නම් බයට හරියට කරනවා. අපි කියමු ආදරේ නැහැ බය විතරයි තියෙන්නේ. බය නම් මොකද කරන්නේ? බය නම් ඒ බයට හරිය වැඩි නොකර ඉන්නවා. දේවපාමුලට බයට හරිය එනවා. එක්කෝ බය තියෙන්න ඕන, එක්කෝ ආදරේ තියෙන්න ඕන. බයත් ආදරෙත් තිබුණා නම් අද මෙතන ගොඩක් මිනිත්ටි දේවල් වෙන්නද ගියාද වෙනස් කරන්න ගියා. ඒ නිසා අපි දකින්නේ බොහෝ වෙලාවට නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරපළා. අපිට දෙනොසේ අපි දෙනොසේ ආදරේ කියමුකෝ බය නැහැ ආදරේ තියෙන්නේ. ඒකයි බුදු කිව්වේ දෙනොසේට බය වෙන්න ඕනේ අපි ආදරේ කරන්න ඕනේ. ඒක තමයි අපි උගන්වන්න ඕනේ. යේසුස්ගේ කල්වාරි ප්‍රේමයේ මනුෂ්‍යයන්ට හැංගෙන්න ඕන. අපි මෙතන දැන්ලා බය කරලා දෙයන්වන්සේගේ මනුෂ්‍යයන් මෙතන ගෙනාව නම් වැඩක් නැහැ. උන්වහන්සේ තුල අපිට ආදරයක් ඇති වෙනවා. අපේ තාත්තා, අපේ පියා කල්වාරි ප්‍රේමය අපිට හැංගෙන්න ඕන. ප්‍රේමය හැංගෙනවා නම් දේව බයක් වෙනවා. අපි ගීතිකාවක් ගායනා කරනවා ගරුබිය ඇති මිනිසුනේ දැන් නම දින්නේ. එතකොට මොන බයද වෙන්න ඕනේ? ගරුබිය නේද? අපේ තාත්තලට මේ තාත්තලට මානසික තාත්තල වෙන්නේ අපිට දරුවෝ මොකන්ද වෙන්න ඕනේ? ගරුබියක් තියෙන්න ඕන. අපේ දෙවියන් වහන්සේට අපි තියෙන්න ඕනේ මොකක්ද එතකොට? ගරුබියක් තියෙන්නම ඕන. ආදරය තියෙන අය තාත්තට ගරු කරන්නත් දන්නවා, බයක් තියෙනවා. ඒ නිසා අපිට දකින්නේ මේ කිතුණුව දෙවියන් වහන්සේට ආදරෙත් නැහැ. ආදරෙත් නැහැ, බයත් නැහැ. ගරුබිය තියෙනවා නම් අපි දෙවියන් වහන්සේට මේක වඩා දෙවියන් වහන්සේ තුල අපි නමුත් අති සුද්ධ ස්ථානෙට යන්න නම් ආදරේ බය දෙකම තියෙන්න ඕන. ආදරේ බය දෙකම තියෙන මිනිස්සු මේට වඩා දෙවියන් වහන්සේ ඉදිරියේ මේට වැඩි දෙවියන් වහන්සේ ඉදිරියේ අපි වෙනස් වෙනවා. ආදරේ නම් එක්කෝ දේව වචනේ රකින්න ආදරේට, එක්කෝ දේව වචනේ රකින්න බයට. අපි මේ දෙකෙන් එකක්වත් ආදරෙත් නෑ, බයත් නෑ. දෙන්නසර බය නම් අපි මෙයාගේ පෞකාර ජීවිතවල තාමත් මාංශේ මේ දැන් අපි ඉගෙන ගන්නා වූ දේවල් මාංශේ ආශාවල් සම්පූර්ණ කරගන්න යන්නේ නෑ. තාත්තට ආදරේ නම් මේ තාත්තට ආදරේ මේ දුව කවදාවත් තාත්තා කියන දෙයට පිටින් යන්නේ නෑ. තාත්තට බය නම් ඒක කරන්නේ. මම කියන්නේ මගේ පුතත් ඔයත් අපි කවුරු මෙතන දරුවෝ ඉන්න දෙමාපියෝ ඉන්න නිසා කියන්නේ. ආදරේ නම් තාත්තට පිටින් යමක් කරන්නේ නැහැ, බය නම් ඒත් කරන්නේ නැහැ. ආදරේ බය දෙකම තියෙනවා තාත්තට. මේ දෙකෙන් එකක්වත් කරන්නේ නැහැ. තාත්තා කියන දේ කරනවා. ඒිට යන්නේ නැහැ. තාත්තා දරුවන්ට කරන්න ඕන දේවල්. අපේ තාත්තා දන්නවා අපේ දෙවියා. නමුත් අපි ගරුබිය ආදරේ තියෙන්න ඕන. මේක නැති අය අර තියෙන අවජාතකයෝ කියලා කියන්නේ බයිබලේ. අපිට කියලා තියෙන අවජාතකයෝ කියලා බයිබලේ. ඇයි ඒ? තාත්තගෙන් මට වැඩන්නේ. අයාලේ නම් කියලා තියෙන්නේ. ඒ වගේ හිටියා අපි කාලේ. නමුත් දැන් අපි අපේ තාත්තම හඳුනගත්තා. ඔහේ නන්නත්තරේ පිළිච්ච නෙමෙයි. ආත්මයෙන් සාලේන අපි බුදුනාම දරුවෝ. එහෙනම් දැන් අපි දෙවනසර ආදරේ බය තියෙන්න ඕන. හරි මෙතන අපි බැලුවේ හේබ්‍ර පොතේ උන්වහන්සේ කියනසේ උන්වහන්සේගේ මාංශවත්ව සිටි දවස්වලදී තමන් වහන්සේ මරණයෙන් ගලවන්න පුළුවන් වූ තැනන් වහන්සේට කාටද? ජේසුස් වහන්සේ.
තමන් වහන්සේ මරණයෙන් ගලවන්න පුළුවන් වූ තැනන් වහන්සේට බලවත් හැඬීමෙන් යාඥා කළා. අපි කරනවද ඒක? ඒකයි මම කියන්නේ. බලවත් හැඬීමෙන් අපි කවුද යාඥා කරන්නේ? මේක තමයි රහස. ජේසුස් වහන්සේ ජයගත්තේ මාංශයෙන්, ශාතන්ගෙන් එන්න වූ සෑම පරීක්ෂාවකින්ම ජයගත්තේ ජේසුස් වහන්සේ බලවත් හැඬීමෙන් තමන්ව ගලවන්න පුළුවන් වූ තැන වහන්සේ යාඥා කළා. මොකද එයා හිටියේ අපි වගේම පාප මාංශේ. ජේසුස් වහන්සේ යාඥා නොකර සිටියේ නැහැ. උන්වහන්සේට ආව පරීක්ෂාවලින් ජයගත්තේ පරීක්ෂාවෙන් මිදෙන්න උන්වහන්සේ යාඥා කළා. අපි පරීක්ෂාවෙන් මිදෙන්න යාඥා කරන්නේ නැහැ. පාප මාංශයෙන් මිදෙන්න යාඥා කරන්නේ නැහැ. බලවත් හැඬීමකින් යාඥා කරන්නේ නැහැ. ඒ නිසා අපි හැමදාම පාපයට අහු වෙනවා. හැමදාම පරීක්ෂාවට වැටෙනවා. හැමදාම දෙවනවාසගේ පණක් කඩනවා. දැන් තේරෙනවනේ අපි ඇයි පරාජිත කිතුණු වෙලා ඉන්නේ කියලා. මෙන්න මේකයි. පෞකාර කිතුණුනේ. අතිසුද්ධ ස්ථානයට යන්න බෑ අපිට කවදාවත් මේ විදිහට. බලවත් හැඬීමකින් Tamanගේ දුර්වලකම ගැන අපි හඬලා යාඥා කරන්න ඕන. අපේ ප්‍රශ්න ගැන, අපේ රෝගය ගැන, අපේ දරුවෝ ගැන, අපේ සභාවේ ඉන්න අය ගැන බලවත් හැඬීමෙන් යේසුස් වහන්සේ නිරන්තරයෙන්ම කළා මේක. එයා දන්නවා මට මාගේ තනියම ජය ගන්න බෑ. යේසුස් වහන්සේට ජය ගන්න බැරුව කියනනම් අපිට පුළුවන්ද? නේද? යේසුස් වහන්සේ ජයගත්තා. උන්වහන්සේ කිව්වා මා ජයගත්තා සේම. නුඹලා කිව්වද නැද්ද? කිව්වා. නේද? උන්වහන්සේ ජයගත්තා නම් උන්වහන්සේ අපට පුළුවන් කියන දේ තමයි උන්වහන්සේ කිව්වේ. ඒ නිසා ජය ගන්න පුළුවන් එකම දේ තමයි යාඥාවේ ඒ අවශ්‍යතාවය වැදගත්කම. පරීක්ෂාවට වැටිලා ඉවරලා අයියෝ මම පරීක්ෂාවට වැටෙනවා ස්වාමීනි. වැටිලා ඉවරලා නැති කියන්නේ. යේසුස් වහන්සේ වැටෙන්න ඉස්සෙල්ලම ආශාව, ලෞකික ආශාව එද්දිම, තෘෂ්ණාව ඇස්වලට එද්දිම, තරුණයෙක් ගැන හැඟීම එද්දිම, තරුණයෙක් ගැන හැඟීම එද්දිම, තරුණියක් ගැන ලෞකිකයි. මානසික ආශාව. යේසුස් වහන්සේට ආවේ නැද්ද අපිට ආවා ආශාවල්? උන්වහන්සේ තරුණ කාලේ උන්වහන්සේ හැඟීම් ආවේ නැද්ද? අපිට වගේම ආශාවල් ආවා. ඉඩ දුන්නේ. යේසුස් වහන්සේ අපි ඉඩ දෙනවා දඩස් ගාලා. අපි වයසට ගිහිල්ලා තාමත් ඉඩ දෙනවා. නේද? කමින්දලා වෙලා තාමත් ලෞකික ආශාවලට අපි ඉඩ දෙනවා. යේසුස් වහන්සේ තරුණ කාලේම අවුරුදු 18 ගැටය කාලෙම යේසුස් වහන්සේ දැනගත්තා මේක මාංශයේ තෘෂ්ණාව. නේද? උන්වහන්සේකට යාඥා කරා පියාණනි මේ පරීක්ෂාවේ ඒවකින් මාව ගලවා ගන්න. නේද? ඒ නිසා අද අපිටත් මේක තියෙනවා නේද? පරීක්ෂාව එනකොට පරීක්ෂාව හඳුන ගන්න ඕන අපි. අනේ මට එයා හරි කරුණාවන්තනේ. අනේ එයා මට ඔක්කොට ආදරයට ආදරේ. එයා මට අම්මටත් වඩා ආදරේ. පාපේ හරි මිහිරි. නේද? පරීක්ෂාවට වැටෙන අපි ජලස් කාලේ. වැටිලි වලලා ඔක්කොම වරද්දගෙන ඊට පස්සේ ආත්මෙන් වහන්සේ අපි තුල නැහැ. ආත්මෙන් වහන්සේ හැසිරෙන්න බෑ අපිත් එක්කලා. අපි මානසික ආශාවලට ඉඩ දීලා ඉවරයි. නමුත් යේසුස් වහන්සේ කිව්වා ගලවන්න පුළුවන් තැන වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුලින් යුක්තව කෑ ගහලා යාඥා කරා පියාණනි. ඒ විතරක් නෙමෙයි යේසුස් වහන්සේ මොන පාපයක්ද තිබුණේ අඬන්න. පරීක්ෂාව වෙනුවෙන් උන්වහන්සේ යාඥා කරා අඬලා. නේද? ඒ තරම් උන්වහන්සේ පාපයෙන් ගැලවෙන්න මහා පුදුමාකාර වූ පොරබැදීමක් කළා මාංශයත් එක්කලා. මේ මාංශයේ ආශාවෙන් ජය ගන්න. නමුත් අපි බොහෝ වෙලාවට ඒවට ඉඩ දෙලා ඉවරයි. කඳින් යුක්තව සහ කන්නලාව ඔප්පු කර තමන් මාංශයට දේව කඳින් යුක්තව යාඥා සහ කන්නලාව ඔප්පු කර තමන්ගේ දේව බය නිසා උත්තර ලැබ. මොනවා නිසාද? දේව බය නිසා. ආදරේ නිසාද?
මොන බයද? ගරු බිය නිසා. දෙවියන් වහන්සේට පියන් වහන්සේට ජේසුස් නිකම්ට බයක් තිබ්බද? අර අපේ තාත්තලදී අපි හැංගුනේ බේසයට. ඒ බයක් නෙමෙයි තිබ්බේ ආදරේ බයක්. පනත කඩන්න තිබුණා වූ බය. දේව ආඥාවක් කඩන්න තිබුණා වූ බය. මේ බයවල තමයි අපිට තියෙන්න ඕනේ දෙවියන් වහන්සේ. මම කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේලා අපි ආදරේ වෙන්නත් ඕන. දෙවියන් වහන්සේලා අපි බය කියන්නත් ඕන ගරුබිය. ඒ නිසා මොකද උනේ? මොකක්ද උනේ? උත්තර ලැබුවා. ආවෙන් කියුද? දේව බය නිසා, කඳුළු න්‍යාඥා කරපු නිසා, බලවත් හැඬීමෙන් න්‍යාඥා කරපු නිසා ජේසුස්සේ නිරන්තර උත්තර ලැබුවා. ඒ නිසා අපිට උත්තර නැත්තේ බලවත් හැඬීම නැති නිසා, කඳුළු සැලීමෙන් යාඥා කරන්නේ නැති නිසා, දේව බය නැති නිසා. මේ නිසා අපි නිතරම පාපයට, ලෝකයට, තෘෂ්ණාවලට, මාංශ ආසාවලට අපි ඔක්කොම දඩස් ගාලා අහු වෙනවා. ඒ නිසා සාතන් හරි ලේසි අපිව දෙවියන් වහන්සේගේ ක්‍රියාව අපිට නැති කරන්න. උත්තර ලබන්න බැහැ අපි කොච්චර යාඥා කරත් උත්තර නෑ අපිට. යාඥා කරනවා උත්තර නෑ. ඇයි? පරීක්ෂා වලට පාපයට අපි අවු වෙලා. හරි. අපි අවසන් කරමාට කියලා උත්තර ලැබුවා. උන්වහන්සේ පුත්‍රෙක්ව සිටී නමුත් Taman වින්ද දේවලින්. දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා එකම පුත්‍රයා. පියාණන් සහ පුත්‍රයා එකම පුත්‍රයා මොකද වුනේ? උන්වහන්සේ පුත්‍රෙක්ව සිටී නමුත් Taman වින්ද දේවලින් කීකරුකම ඉගෙන ගන්නසේක. උන්වහන්සේ වින්දා වූ දේවල් වලින්, උන්වහන්සේ මුණ දුන්නා වූ පරීක්ෂා වලින් උන්වහන්සේ ඉගෙන ගත්තා. අපි මොකද කරන්නේ? වින්දා වූ දේවලින් වැටිලා පාපයට ගිහිල්ලා උන්වහන්සේ කිසිම දෙයකට පරීක්ෂාට අසු නොවි ඉගෙනගෙන මොකක්ද ඉගෙන ගත්තේ? කරුණාව ලැබුවා. කීකරුකම ඉගෙන ගත්තා. හොඳයි. අද දවසේත් අපි ඉගෙන ගත්තා වූ වචනය මෙනෙහි කරමු. මොකක්ද අපි උත්තර දෙවියන් වහන්සේගේ දරුවන් වශයෙන් ඒ ජේසුස් වහන්සේට දීපු උරුමයම තමයි අපිට දීලා තියෙන්නේ. දේව දරුකම. ජේසුස් වහන්සේ දේව පුත්‍රයා. ජේසුස් වහන්සේ අදහන අපි සියල්ලෝම දෙවියන් වහන්සේගේ පුත්‍රය වෙන්න බලය දුන්නා කියලා කියනවා නේද ක්‍රියාපතේ. උන්වහන්සේගේ දරුවන් වෙන්න බලය දුන්නා. ජේසුස් වහන්සේ අදහන අපිට සියල්ලන්ට. ඒ නිසා උන්වහන්සේ ජයගත්තාseම උන්වහන්සේව අදහන අපිටත් උත්තර තියෙනවා. කීකරුකම ඉගෙන ගන්න කියනවා. හොඳයි. අපි ඇසුවා වචනය නෙළුම් කොළයක් උඩ දාගන්නේ නැහැ වගේ ඇසුවා වචනය සරු බිමේ වැටුණා වූ බීජයක් මේ. පැලවෙන. නේද? පැලවෙන. ඵල දරන. ඵල පවතින. දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. හොඳයි ඇසුවා වචනය දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. මම හිතන්නේ අද දවසේ අපිට කතා කළේ ස්වාමින් වහන්සේ මාංශයෙන් ජය ගන්න ඕනේ, පාපයෙන් ජය ගන්න ඕනේ. ඇයි අපි දෙවියන් වහන්සේට ආදරේ වෙනවද, බය වෙනවද, මොකද්ද කරන්න ඕනේ කියන කාරණා අපි දෙවියන් වහන්සේ වචන තුලින් මෙනෙහි කරේ. තාමත් අපි පාපේ ඉන්නවනම් මේ අවස්ථාව පාපය කියන්නේ කාට අයිති දෙයක්ද? දෙවියන් වහන්සේ අපිට මොකද්ද කියන්නේ කියන දේ. පාපයක් එනවනම්, තෘෂ්ණාවක් එනවනම් ඒකට මොකද්ද කරන්න ඕනේ කියන දේ අපි ඉගෙන ගත්තේ. වැටෙන්න කලින් පරීක්ෂා වෙද්දිම ඒකට කරන්න තියෙන එකම දේ තමයි ධන ගහලා දෙවියන් වහන්සේගෙන් පිළිතුරු ලබා ගන්න කියන දේ තමයි ජේසුස් වහන්සේ උන්වහන්සේගේ චරිතයෙන් අපිට අද දවසේ ඔප්පු කරලා පෙන්වන්නේ. ඒ නිසා අපි ජයග්‍රහණයේ දරුවන් වෙන්න යනවා. නේද? මේ ස්ථානේ අපි ඉන්නවනම් උත්තර ලබන්න යන අපි ඔක්කොම දෙවියන් වහන්සේ බලමත්ද අපි තුල කරන්න යනවා. හොඳයි දෙවියන් වහන්සේට අපි නැගිටලා ඇසුවා වචනේ නිසා ඒ වචනේ අහලා මෙතන යද්දිම පක්ෂයාට සොරාට ගෙනියන්න දෙන්න එපා. තරුණ කාලේ එන්නා වූ තරුණ පරීක්ෂාවල් ටිකක් වයසට ගිහින් එන්නා වූ වෙනත් පරීක්ෂාවල්
තරුණයෝ වගේ වෙන්න හදන පරීක්ෂාවල්. නේද? විවිධාකාර තරුණියෝ වගේ වෙන්න හදන පරීක්ෂාවන්. අපි වයසයි. නමුත් තරුණයෝ වෙන්න හදනවා. වැඩක් නැහැ. තරුණියෝ වෙන්න හදනවා නම් ඒත් එහෙම තමයි. පරීක්ෂා වෙන්නේ කොහොම වුණත් සාතන්ගේ මල්ලෙන් පිඟානෙන් අපි කාලා දෙවියන් වහන්සේගෙන් උත්තර ලැබුණ නැති පරාජිත මිනිස්සු බවට පත් වෙනවා හැමදාම තවත් කෙනෙක්ගේ හස්තයම බලා එල්ලීගෙන ඉන්නවා ගැලවෙන්න බෑ යාඥා කරලා ජය ගන්න අපිට බැරි වෙනවා හොඳයි දෙවියන් වහන්සේට අපි යාඥා කරනවා අපිට තියෙන